සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සුපින්නතුනි ආද මෙම උතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම වදාළ කරන්දනිය සිරි නිවේසාරාම මහදීපති ශාස්ත්‍රපති පූජ්‍යපාද නම් කෙනට අවසරයි පිටිකල ධම්මවිනීත ස්වාමීන් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් මල්වට්ටිය ස්වාමීන් වහන්සේට අතගස්වා බුදු පියාණන් වහන්සේට පූජා කිරීමටත් දැහත් වට්ටිය ස්වාමීන් වහන්සේට පිළිගන්වා ධර්මදේශනයේ සඳහා ආරාධනා කරන ලෙසත් පින්වත් දායක පිරිසට මතක් කර සිටිනවා. සුපින්නතුනි ආද මේ මුතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබනවා ගාල්ල හිරියමල් කුඹුර ලිංවල හේන පදිංචි එන්.එච්. සුමනසිරි පියාණන් ඊ.ඒ. සලිලා මෑණියන් විදුර ප්‍රියන්ත අයියා ටිකිරිමලී කුමාරි ලොකු අක්කා චතුරිකා සෙව්වන්දි පොඩි අක්කා සහ සමීර ප්‍රියන්ත මසිනා වරුන් ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් සුපින්නතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා ගාල්ල හිරියමල් කුඹුර ලිංවල හේන පදිංචිව සිට එන්.එච්. පැතුම් බුද්ධික පුතණුවන් වසර 21ක් ආයු වළඳා 2021 තුන්වන මාස 21 වන දින හදිසි අනතුරකින් අකල් මරණයකට පත්විය එම පුතුට මෙම ධර්මදේශනාවේ පිණින් මෙවන් අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනා කිරීම සුමනසිරි මහතා නමින් මිය ගිය අම්මා තාත්තා ඇතුළු ඥාති පිරිසට පින් අනුමෝදන් කිරීම එවැගේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල මධ්‍යජාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද නම් කැනට අවසරයි මාලිගා විලාසජී ස්වාමීන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් ලක්වැසි ලොවැසි සැමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් මෙම කොරෝනා වසංගත රෝගයෙන් පීඩා විඳින ලක්වැසි ලොවැසි සැමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සුපින්නතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්නතුනි ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමින් අප සැම ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสารณกมนังสังปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาดิยามิ
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සංපාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජාතස්ස යොබ්බන රසංහි ජරාපනේති රෝගෝ බලං හරති මච්චු මකාම ආයුං භෝගේ හරංතිච පරේ තනුමග්ගි කාමං ධම්මං හිවෝ ඉහ කතං අනුකාමි මේකං තීති. ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති වාසනාවන්ත පින්වත්නි, අද ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී මේ පැයට නියමිත ධර්මානුශාසනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ ගාල්ල හිරියමල් කුඹුර
ලිංවල හේන පදිංචි එන්.එච්. සුමනසිරි පියතුමන්, ඒ.ඊ. සලිලා මෑණියන්, විදුර ප්‍රියන්ත අයියා, ටිකිරිමලී කුමාරි ලොකු අක්කා, චතුරිකා සෙව්වන්දි පොඩි අක්කා සහ සමීර වගේම ප්‍රියන්ත මස්සිනාවරුන්. මේ පින්වන්ත සියලු දෙනාගේ මේ පින්කමේ උදාර අරමුණක්, නිමිත්තක්, කාරණාවක් තිබෙනවා. ඒ වෙනුවෙනුයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වසර 21ක් ආයු භුක්ති විඳලා 2021 වර්ෂයේ 3/21 වන දින හදිසි අනතුරකින් අකල් මරණයකට පත්වුණු ඔබේ ඥාතිවරයාට, පුතුණුවන්ට, සහෝදරයට එන්.එච්. පැතුම් බුද්ධික තරුණ මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීම. තවත් අරමුණු කිහිපයක් මෙහි සටහන්ව තියෙනවා. ධර්මානුශාසනාව අවසානයේ පුණ්‍යානුමෝදනාවේදී අපි ඒ කරුණු සිහිපත් කරලා සෙත් පැතීම් සහ පින්දීම් සිදු කරනු ලබනවා. පින්වතුනි, අපේ ජීවිතයේ උපන්දා ඉඳලා මරණයට පත්වෙන මොහොත දක්වාම අපි මුහුණ දෙනවා විවිධාකාර හැලහැප්පීම් වලට. එහිදී අපි සමහර කාරණාවකදී සතුටු වෙනවා. සමහර කාරණාවකදී අපි කනගාටු වෙනවා. සමහර කාරණාවකදී ඊතා සොම්නසටපත් වෙනවා. තව සමහර කාරණාවකදී අතිශය දුම්නසටපත් වෙනවා. හොඳට හොයලා බැලුවොත් ඇත්තටම ජීවත් වෙනවා කියලා මේ ලෝකයේ ඉන්න තාක්කල් අපිට ලැබෙන්නේ ඔච්චරයි. සොම්නස් සහ දුම්නස් විතරයි තියෙන්නේ. පිනැති ඔබ කල්පනා කරලා බලන්ට. ඔබ දන්න ඉතිහාසයේ ඉඳලා ඔබට ඊට වඩා දෙයක් ලැබිලා තියෙනවද කියලා. අපි සතුටු වුණා වගේම අපි දුක් වුණා. ප්‍රීති වුණා. සන්තෝෂ වුණා. ඒ වගේම කනගාටු වුණා. පසුතැවුණා. ඊට වඩා දෙයක් ජීවිතේ ලැබුවද කියලා බලන්න මෙතෙක්. මත්තටත් උමයි. ඊළඟ භවයට ගියා කියලා වෙනසක් නැහැ. ඊළඟ සැරෙත් එහෙමයි. මේ සංසාරේ ඉන්න තාක්කල් අපිට ඔච්චරයි පින්නතුනි හම්බු වෙන්නේ. වරකදී යම් කිසි විදිහක අපිම සම්මත කරගත්ත සැප කියලා දෙයක් භුක්ති විඳිනවා. තව වරකදී ඒ සැප ඉවර වෙනවා දුක හම්බ වෙච්ච ගමන්. විඳගෙන යන සැප බලන් දුක හම්බ වෙච්ච ගමන් ඉවර වෙනවා. එසා සැප කෙලවර තිබුණේ දුක. සතුට කෙලවර වුණේ අසතුටු කාරණාවක් ලැබිච්ච ගමන්. හොඳින් බලන්න එහෙම නෙවෙයිද කියලා. කීර්තිය ප්‍රශංසාව විඳගෙන හරි සන්තෝෂයෙන් සමහර විට අහංකාරකමින් ඇයි ඉතින් අපේ නම කියනවා හරිම කීර්තියකටපත් වෙලා හරි ප්‍රසිද්ධියටපත් වෙලා එක කාරණාවකින් ඒ කීර්තිය නැති වෙලා යනවා. අපකීර්තියටපත් වෙනවා.
කීර්තිය තිබුණේ අපකීර්තිය එනකන් විතරයි. අර තිබිච්ච ඔක්කොම ටික එතනින් ඉවර වෙලා යනවා. ලෝකේ ඔච්චරයි තියෙන්නේ, දෙකයිනේ තියෙන්නේ නේද? ලෝකේ තියෙන්නේ දෙකයි. හොඳ නරක ඔය දෙකක් නේ තියෙන්නේ. පින් පව් දෙකක් නේ තියෙන්නේ. කළු සුදු දෙකක් නේ තියෙන්නේ. රෑ දවල් දෙකක් තියෙන්නේ. මෙලොව පරලොව දෙකක් තියෙන්නේ. මෙන්න මේ ස්වභාවය තමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. නැවත නැවතත් මෙහි උපන්නා කියලා මේ ස්වභාවයන්ට මුහුණ දෙන වැරෙන්ට වෙන මුකුත් නැහැ. වෙන කිසිම දෙයක් නැහැ. යම් කිසි කෙනෙක් මේ ස්වභාවයන් අපිට ලැබෙනකොට ඒදී ශක්තිමත්ව ඉන්නවා නම් එකකින්වත් සෙලවෙන්නේ නැතිව එයා කවුද දන්නවද? එයා තමයි ධර්මය දන්න කෙනා. එයා බණ දන්න කෙනෙක්. එයා දන්නවා මේ ලෝකේ යථාර්ථය මේ බණේදී ඉගෙනගෙන මේ ලෝකේ තියෙන්නේ ඔච්චරයි කියලා දන්නවා. සදුක හම්බ වුණා කියලා දුක් වෙන්නේ නැහැ, සැප හම්බ වුණා කියලා සතුටු වෙන්නේ නැහැ. එයා දන්නවා සැප හම්බ වුණා කියලා සතුටු වෙලා වැඩ නැහැ, තව ටිකකින් දුක හම්බ වෙනවා. දුක හම්බ වුණා කියලා දුක් වෙන්න ඕනේ නැහැ. දුක ඉවර වෙනවා සැප හම්බ වෙනකොටම. දුක් විඳගෙන යන ඕනෑම කෙනෙකුට ඒ දුක ඉවරයිනේ සැපක් ලැබෙනකොට. දුකේ කෙලවර සැප, සැපේ කෙලවර දුක තියෙන්නේ. අපිට තියෙන්නේ උපේක්ෂාවෙන් ජීවත් වෙන්න. මධ්‍යස්ථ භාවයෙන් ජීවත් වෙන්න. ඒ මධ්‍යස්ථ භාවය අවබෝධ කරගන්න. එතකොට හැඬීම්, වැළපීම්, ශෝක කිරීම නැහැ. මොකද දන්නවා මේ ලෝකේ හැමදේම නැති වෙනවා කියලා. පින්වතුනි, ඒ අවබෝධයටපත් වෙන්න කොයි තරම්නම් තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල පිවිතුරු ධර්මය අපිට ප්‍රයෝජනවත් වෙනවද? ඇයි අද මේ ධර්ම දේශනා පවත්වන්නේ? හිත හදන්න. එහෙම නෙවෙයිද? හිත හදන්න මේ හදන්නේ. ඒ මොකෝ අපිට සැනසෙල්ල තියෙන්නේ මෙතන විතරයි. භාග්‍යවතුන් වහන්සේ ළඟ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ළඟ අපිට සැනසෙල්ල තියෙන, වෙන කොතනකවත් නැහැ සැනසෙල්ල. ඒකයි අපි නිතරම බලන්න අපේ ජීවිතේ දුකක් ඇති වෙන හැම තැනකම බුදුහාමුදුරුවෝ නෙවෙයිද අපි මුල් කරගත්තේ ඒ දුක තුනී කරගන්න. ධර්මයේ නෙවෙයිද අපි මුල් කරගත්තේ දුක තුනී කරගන්න. මේ පුතාගේ හදිසි වියෝ වෙලාවේදී හාමුදුරු වඩම්මල පාංශුකූලේ දීලා නේද අපි හිත හදාගත්තේ. බණ ටික අහලා නේද හිත හදාගත්තේ. මතක බණ කියලා නේද හිත හදාගත්තේ. හිත හදන දහමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ ඇත්ත අපි තේරුම් අරගන්න ඕන පින්නතුනි. එහෙම නොවුනොත් අපිට මතක තියෙන්නේ අපේ සහෝදරයෙක්, ඥාතිවරයෙක්, දුවෙක්, පුතෙක් මේ භවයේදී අපෙන් අහිමි වීම විතරයි අපිට මතක තියෙන්නේ. නමුත් සංසාර ගමනේ අපිට කොච්චර ඔහිම අහිමි වීම වෙලා තියෙන්න ඇතිද? අපිට මතක නෑ. ඒකයි තියෙන ගැටලුව. ඕනෑ තරම් එහෙම වෙන්නේ නැති. පවුල පිටින් සමහර වෙලාවට ගහගෙන යන්නේ නැති මං විතරක් ඉතුරු වෙලා. මං සෑහෙන්න අඬන්නේ නැති. දැන් මට ඒව මතක නෑ. අපිට මතක තියෙන්නේ මේ සැරේ ආපු සුනාමිය විතරයිනේ. සංසාරේ මෙරි ඉපදෙනකොට ඒ වගේ සුනාමි කීයකට මුහුණ දෙන්න ඇතිද? මොන තරම් ගින්නට අහුවෙලා පවුලේ අය පිච්චිලා යන්න ඇතිද? මොන තරම් මහ රාක්ෂ යකුන්ට එහෙම අහුවෙලා පවුලේ අය මගේ ඉදිරිපිටම ජීවිතක්ෂයටපත් වෙන්න ඇතිද? මහ රෞද්‍ර මාංශ භක්ෂක සතුන්ට කොච්චර ගොදුරු වෙන්න ඇතිද? අපිට සංසාරේ එයාපු ගමනේ මූණ දීපු ඒ භයංකාර සිදුවීම් මතක නැති නිසා තමයි මේ ගැටලුව තියෙන්නේ.
ඒවා මතක් වෙනවා නම් මතක් කරගන්න පුළුවන් ක්‍රමය හදාගත්තොත් එහෙම පෙර භවය දකින්න පුළුවන් ඥානය ගත්තොත් එක මොහොතක්වත් තවත් නම් මේ භවයේ ඉඳ කල්පනා කරන්නේ ඉක්මනින්ම දැන් මේ භවයෙන් මිදෙන්න මහන්සි ගන්නවා. ඒ තරම් මේ භවගාමී සංසාරය හරිම කටුකයි. දුක්ඛදායකයි. දෙමව්පියන්ට සිදුවෙනවා නම් දරුවෙකුගේ අභාවයක් තමන්ගේ දැසින් දකින්න ඒකේ විපාකේ නැත්තම් ඒකේ වේදනාව කොයි වගේද කියලා මම කියලා දෙන්න අවශ්‍ය නැහැ නේද? ඔබට ඔබේ ළඟම ඥාතිවරයෙකුගේ අභාවයේදී ඇතිවෙච්ච වේදනාව කොයි වගේද කියලා මට කියලා දෙන්න පුළුවන්ද මට? මට නැහැ නේ අත්දැකීම. ඒත් අත්දැකීම ඇති ඔබ දන්නවා නේද? මේ දුක්ඛදායක සංසාරේ උන්නෝක තමයි ස්වභාවය. මේවා නැති තැනක් මේ ලෝකේ කොහේ හරි ඇති කියලා පින්නොත්තුන් විශ්වාස කරනවද? මේ තුන් ලෝක ධාතුවේ කොතනකවත් නැහැ. දුක නැති තැන. හේතුවක් තියෙනවා ඒකට. ලෝකේ කොතනකවත් දුක නැති තැනක් හොයාගන්න බැරි වෙන්න හේතුව මොකක් දන්නවද? දුක්ඛේ ලෝකෝපතිට්ඨිතෝ. ලෝකය පිහිටලා තියෙන්නේම දුක මත කියලයි තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා තියෙන්නේ. මොහොතක් හිතන්න. දුක මත පිහිටපු ලෝකයේ කොතන හරි සැප ඇති කියලා අපි හොයන එක බලන්න කල්පනා කළා කොච්චරනම් නිෂ්ඵල ක්‍රියාවක්ද කියලා. අපි මොනවද උපන්දා ඉඳලා හොයන්නේ? හැම සත්වයක්ම උපන්දා ඉඳලා මොනවද හොයන්නේ? සැප හොයනවා. එහෙම නෙවෙයිද? පුංචිම සන්දියේ අම්මගේ කුසෙන් එළියට ආපු වෙලේ ඉඳලාම සැපට නිදියන්න නෙවෙයිද හෙව්වේ? බඩගිනි වුණාම හොඳට සැපට මව්කිරි බොන්න නෙවෙයිද හෙව්වේ? එතන ඉඳලාම අපි තාමත් මොනවද හොයන්නේ? සැප හොයනවා. දැන් ඔබේ වයසත් එක්ක ගලපලා බලන්නකො අවුරුදු 50ක් වෙන අය අපි නිකන් හිතමු. දැන් ජීවිතේ අවුරුදු 50ක්ම හෙව්වා. මොනවාද? සැප. තාම හම්බුනේ නෑ නේද? තාම හම්බුනේ නෑ. පින්නතුනි මැරෙනකන් හම්බ වෙන්නේ නෑ. ඇයි හම්බ වෙන්නේ නැත්තේ? නැති එකක් නේ හොයන්නේ. නැති එකක් හොයන්නේ. දැන් මං කියවනේ මේ ලෝකය පිහිටලා තියෙන්නේම දුක මතයි කියලා තථාගත දේශනාවේ තියෙනවා කියලා. දුක මත පිහිටලා තියෙන ලෝකයේ අපි සැප හෙව්වට හම්බ වෙන්න පුළුවන්ද? එහෙන් නැති එකක් හම්බ වෙන්න විදියක් නැහැනේ. එහෙනම් ලෝකයෙන් එතර වෙච්ච සැපක් විතරයි අපිට තියෙන්නේ. ලෝකයෙන් එතර වෙච්ච සැප හොයාගත්තේ තථාගත මගේ බුදුරජාණන් වහන්සේ. ඒ සැපයට කියන්නේ ලෝකෝත්තර නිර්වාණ සැපය කියලා. නිර්වාණ සැපය ලෝකයට අයිති නෑ. ලෝකයට අයිති නෑ. ඒක ලෝකයෙන් පිටස්තරයි. ඒ ලෝකයෙන් පිටස්තර නිසා තමයි ඒ සැපය සදාතනික සැපයක් වෙන්නේ. වෙනස් වෙන්නේ නැති සැපයක් බවට පත් වෙන්නේ. ලෝකයට අයිති හැම තැනම තියෙන දේවල් වලට අපි කියනවා ලෞකික කියලා. ලෞකික කිසිම දෙයක් ස්ථිර නැහැ. ලෞකික හැමදේම අස්ථිරයි. ජීවිතේ බලන්න කොයිතරම් ලෞකිකයිද? එමේ ලෞකික ජීවිතේ කොච්චර අවිනිශ්චිතද කියලා බලන්න. පනනම් තන අග පිනි බිඳු වැන්නේ. ඔයිට වඩා වටින උපමාවක් තවත් තියෙනවා. පනනම් තන අග පිනි බිඳු වැන්නේ. තනකොළ ගහක පත්‍රයක හිමිදිරි පාන්දරට රෑ තිස්සේ වැටිච්ච පිනි එකතු වෙලා අග රැඳිලා තියෙනවා. ඉරව්ව වැටෙනකොට දිස්න ගහනවා ඒක. මැණිකක් වගේ දිස්න ගහනවා. දැන් මේ පිනි බිඳුව වතුර බිඳුව ජල බිඳුව කොයිතරම් ඉරව්ව වැටිලා දිස්නග ගහ තිබුණත් ඒක බොහෝ කලක් තියෙයිද? වැඩි වෙලා තියෙයිද? කොයි වෙලාවෙ බිමට වැටෙයිද දන්නේ නැහැ.
බිමට වැටුණ ගමන් ඉවරයි. ওই දිස්නිය නෑ. ඒ අලංකාරය නෑ. ඒ සිත් ගන්නා සුළු භාවය නෑ. ඉවරයි සියල්ලම. මද සුළඟක් ආව නම් ඇති. නේද? කවුරු හරි පුංචි සතෙක් හැපුණත් ඇති. ඒ පත්‍රයේ වතුර බිඳුව බිම අපේ පනත් ඒ වගේ. ඒ තරම් අස්තිර වෙච්ච ජීවිතයක් අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒ අස්තිර භාවය අවබෝධ කරන්ඩයි තථාගත මගේ බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නේ. තමන්ට තමන්ගෙන් ඒක දකින්න කිව්වා. කොහොමද තමන්ගෙන් ඒක දකින්නේ? භාග්‍යතුන් වහන්සේ එකින් එක විග්‍රහ කරලා දුන්නා. දැන් බලන්න හැම කෙනෙක්ම විවහාරයේදී සම්මුතියේදී භාවිතා කරනවා මම කියලා කෙනෙක් ගැන. පොදුවේ කියනවා නම් හැමෝ ළඟම ඉන්නවා කවුද? මම. ඒ හැබැයි සම්මුතිය විතරයි. ඒ සම්මුතියේ හැමෝ ගාවම ඉන්න මම මොන තරම් අමාරුවෙන්ද පෝෂණය කරන්න කියලා බලන්න. මම මාව පෝෂණය කරනවා. මම ඉන්නවා කියලා හිතන් ඉන්න තාකල් මගේ කියලා දේවල් තියෙනවා. ඇයි මම ඉන්නවා කියලානේ හිතාගෙන ඉන්නේ. එහෙනම් මගේ කියලා දේවල් තියෙනවා. මම ඉන්න නිසා මගේ අතපය, මගේ දත්, මගේ කෙස්, මගේ නිය නේද? මගේ හම, මගේ පාට, මගේ වකුගඩු, මගේ හෘදය. එහෙම කියනවනේ. ඒ ඔක්කොම මගේ කියන විවහාරය ආවේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න නිසා. දැන් මම හැදිලා තියෙන විදිය බලන්න එතකොට. මම හැදිලා තියෙන්නේ කොහොමද? මොනවද මම හැදෙන්න උපයෝගී වෙලා තියෙන්නේ? කෙස්. මගේ තියෙන එක જાතියක් මොනවද? කෙස්. තව જાතියක් තියෙනවා ලොම්. ඊළඟට නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත නැත්තම් හෘදය, අක්මාව ඔය ටික ඔක්කොම කියාගෙන යනවනේ අර දෙතිස් කුණුපේදී. අන්න දැන් නියම වචනයත් එළියට ආවනේ. දෙතිස් කුණුප කියලා කිය. දැන් මම හැදිලා තියෙන්නේ කෑලි 32ක් එකතු වෙලා. කෑලි 32යි ගොඩක් නේ. මම ගලවලා දැම්මොත් කෑලි තියෙන්නේ 32යි. කෑලි කිව්වට සමහර ඒවා කෑලි නෙවෙයි. බලන්න කල්පනා කර ලෝකේ යාගෙන යනකොට සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු, වසා, කේලෝ, සිංගානිකා. දැන් ඔය හරියට එනකාම කියපුවා කෑලි නෙවෙයිනේ ඇත්තටමනේ. කේලෝ කියන්නේ කෙල. අස්සු කියන්නේ කඳුළු. නේද බලන්න? ලෝහිත කියන්නේ ලේ, දාඩිය, වැරුණු තෙල්, මේදය. ඉතින් මේවා කෑලි නෙවෙයිනේ ඇත්තටම බැලුවා. ගලාගෙන යන ඒවා තියෙන්නේ. ඒ සියල්ලම එකතු කරාමත් බැලුවාම ගොඩක් නෑ කෑලි තියෙන්නේ 32යි. ඒ 32ට දීපු නිවැරදිම නම තමයි කුණුප. කුණුප. දැන් කුණුප කෑලි 32ක් එක්තරා රටාවකට ගොනු වෙලා නිර්මාණය වෙච්ච කෙනාට නේද දැන් මේ විවහාරයේදී හැමෝමත් එක්කම මම මගේ කියලා මේ භාවිතා කරන්නේ. කෙස් ටික ගලවලා දාන්න. ලොම් ටික ගලවලා දාන්න. හැම ගලවලා පැත්තකින් ගුලි ගහලා තියෙන. මස් ටිකත් හූරලා ඇට වලින් අයින් කරනවා. වකුගඩු දෙක පැත්තකින් තියෙනවා, අක්මාව තියෙනවා පැත්තකින්, හෘද වස්තුවත් ගලවලා තියෙනවා. ඇට ටිකත් වෙනම ගොඩවල් ගහනවා, නහර වැල් ටිකත් වෙනම ගොඩවල් ටික ගහනවා. අනිත් ඒවා දැන් ගලාගෙන යාවි. දැන් දැස් පියාගෙන මේ ගලවපු දේවල් ටික ගැන මෙනෙහි කළොත් එහෙම ඇත්තටම මම ඉන්නවද දැන් එතන? දැන් මම නෑ එතන. මම නෑ. දැන් මම කියලා එතකොට පැහැදිලිද නැති කෙනෙක් නේද දැන් ඇති කරගත්තේ? නැති එකක් අපි හදාගත්තා. මිරිඟුවක්. මිරිඟුවක් නැති එකක් නැtei කියලා හදාගන්න එක. නේද? පේන පිඬුපමං. දැන් කයේ ස්වභාවය ගැන කියනනම් පෙන පිඬක් වාගේ එකක්. පෙන පිඬ කොයි වෙලාවේදී
පුපුරලා නැති වෙයිද දන්නේ. පෙන පිඬ පුපුරලා නැති වෙනවා. ඒ වගේ මේ ශරීරයත් එහෙමයි. මේක කොයි වෙලාවෙ බින්දිලා කැඩිලා සුණු විසුණු වෙලා යයිද කියන්න දන්නේ නැහැ. දැන් කුණුප කොටස් 32ක් එකතු වීම තුලින් ආරෝපණය කරගෙන මම කියලා මගේ විඥානය විසින් හදාගත්ත පුජ්‍යලෙක්ව. දැන් හැමෝම මොහොතකට මෙහෙම මම කිව්වොත් මෙහෙම දෙයක් කරන්න ඔබ පොඩ්ඩක් ඇස් පියාගන්න කියන මං කියනවා. එතකොට ඔබ ඇස් පියාගෙන ඔබව බලන්න කියනවා. එතකොට මම කියනවා ඔබ ඇස් දෙක පියාගෙන ඔබේ ශරීරයෙන් අයින් වෙන්න. අයින් වෙලා පැත්තක ඉඳන් ඔබේ ශරීරය දිහා බලන්න කියලා. පුළුවන් නේ කරන්න. දැන් එහෙම කරනකොට ඔය මම කිව්වේ කාටද කියලා පේනවනේ. දැන් මම අයින් වුණා ශරීරයෙන්. මම පැත්තකට ගිහිල්ලා මම මගේ ශාරීරිය දිහා බලාගෙන ඉන්නවා. දැන් මට මේ ශාරීරිය පේනවා. හැබැයි මං දැන් එතන නෑ මං අයිනකට ගියා. ඇත්තටම දැන් මේ කවුද එතන තියෙන්නේ මොකක්ද ඒ තියෙන්නේ කියලා පැහැදිලිව පේනවා. එහෙන් පිටින්ම පඹයෙක් ඉන්නවා. පඹයෙක් නේ ඉන්නේ නේ. දැන් ඒ පඹයට නේද මේ මම කියලා මම කියාගන්නේ මේ. මම කියලා මම කියා ගන්නවා පඹයෙකුට නම. දැන් මම උදේ පාන්දර නැගිට්ටා කියලා කියන්නේ මොකද්ද? ඔන්න පඹයව නැගිට ගත්තා. එතකොට මම මොකද කරන්නේ පාන්දර නැගිටලා මුලින්ම? පඹයාගේ කට හොදනවා. නැත්තම් කුණු කියලා ගඳ එනවා. නේ? පඹයාගේ දත් ටික මද්දනවා. නැත්තම් ඉතින් කතා කරන්න වෙන්නේ නැහනේ මිනිස්සෙක් එක්ක. දැන් මම නැගිටලා පඹයාගේ කට හොදලා පඹයාගේ දත් මැදලා නේ පඹයාගේ නැගිට ගමම කබ කඩනවා නිතරම කරන්නේ. පඹයාගේ කබ ටික කඩලා දාලා නේ මූණ හොදලා පඹයාගේ තිබහට මොනවා හරි පඹයට ඇතුළට දාලා පඹයට බඩගිනි වෙනකොට පඹයට කවලා නේ දැන් මම කනව නෙවෙයිනේ බැලුවා මම කනව නෙවෙයි නේ මොකද කරන්නේ මම කවවනවා නේද මම කවවනවා දැන් මම කනවා නම් හොම්බෙන් කන්න එපේ දැන් වෙලා තියෙන්නේ මම අතින් අරන් කවවන එක නෙමෙයි කරන්නේ පඹයක්ව පෝෂණය කරනවා පඹයව නාවනවා පඹයට පවුඩර් දානවා පඹයාගේ හිස පීරනවා පඹයට අලුතෙන් ඇඳුම් අඳිනවා නේද පඹය ලෙඩ වුණාම පඹයට බෙහෙත් ගෙනත් දෙනවා නේද පඹයාගේ හන්දි පතුරු දාව නම් බාම් ගන්නවා පඹය නිදිමත වෙනකොට පඹයව සතප්පවනවා ඉඳී හරහ දානවා දැන් එතකොට අද කලේ පඹයව පෝෂණය කරපු එක දැන් රාත්‍රියේ පඹයව තැප්පෙව්වා දැන් හෙට මොකද කරන්නේ ආයිමත් ඒ වැඩේම කරනවා. ආයි පඹයව නැගිටවනවා, කබ කඩනවා, දත් මද්දනවා, මූණ හොදනවා, පවුඩර් දානවා, අලුතෙන් ඇඳුම් අඳිනවා, දියර පොවනවා, කෑම කවවනවා, ආයි සතප්පවනවා. අනිද්දාට මොකද්ද කරන්නේ? අන්න බලන්න වැඩි. මැරෙන කාම මම මොකද්ද මේ කරලා තියෙන්නේ? මොකද්ද මැරෙන කම කරලා තියෙන්නේ? පඹයෙක්ව පෝෂණය කරලා ඔහොම කිව්වට තේරුණාද දන්නේ හොඳින් තේරුම් ගත්තොත් ඕක තමයි යථාර්ථය මැරෙනකම් පඹයෙක් පෝෂණය කරනවා හොඳයි මැරුණා කියන්නේ ඉවරද වැඩි නෑ ඉවර නෑ ආයි උපදිනවා ආයි පඹයෙක් හම්බ වෙනවා ආයිමත් මොකද කරන්නේ ආයි පඹයව පෝෂණය කරනවා දැන් ඔහොම කොච්චර කරන්නේ නැතිද කලින් අපි කලින් කොච්චර මැරෙන්න ඇතිද නේ එතකොට ඒ කලින් කොයි තරම්නම් ඔහොම පඹය පෝෂණය කර පඹය පෝෂණය කර ඇවිල්ලා මැරෙනවා ආයි එනවා ආයි පඹය පෝෂණය කරනවා ආයි මැරෙනවා ආයි උපදිනවා ආයි පඹයක් පෝෂණය කරනවා ඔහොම මෙතෙක් කල් ඇවිල්ලා දැන්වත් මේක තේරුම් නැති වුණොත් මත්තට තව එකකට හරි යනවා නම් ඒක මොන තරම් අඥාන අදූරදර්ශී මෝඩ ක්‍රියාවක්ද කියලා බලන්න කල්පනා කරන්න පඹවෙක් අරන් යනවා මැරෙනවා කියන්නේ මොකක්ද බලනකොට මැරෙනවා කියන්නේ මේ පඹයව අතහරිනවා තව පඹයෙක්ව ගන්නවනේ දැන් මැරුණා කියන්නේ මොකද්ද පෝෂණය කර හිටිය පඹයගෙන් වැඩක් නැහැ අනේ කබල් පඹයෙක් දැන් වැඩක් නැහැ දතුත් හැලිලා හමර් රැලි වැටිලා නේද අමාරු මේ පඹයව නඩත්තු කරන්න කියලා ඔන්න ඒ පඹයව අතහරිනවා වෙන පඹයෙක්ව ගන්නවා ඊට පස්සේ එයයි නඩත්තු කරගෙන යන ඔන්න කබල් වෙනකොට ඒ පඹයව අතහරිනවා දැන් මැරෙනවා කියන්නේ මොකද්ද බලනකොට ශරීර අතහැරපු එක නේද කරලා තියෙන්නේ ශරීර අතහැරපු එක
ඒ කියන්නේ තව විදිහකින් කියනවා නිකන් සොහොන් පුරෝප එකක් විතරයි කරලා තියෙන සංසාර ගමනේ. ඔබ හොඳින් කල්පනා කරන්න පින්නතුනේ සංසාර ගමනේ මොකක්ද කළේ කියලා කවුරු හරි ඇහුවොත් ප්‍රඥාවන්තයෙන් ප්‍රශ්නයක්. ඔබෙන් අහනවා. ප්‍රඥාවන්තයෙක් අහනවා ඔබෙන් ප්‍රශ්නයක්. සංසාර ගමනේ ඔබ මොකද කළේ කියලා. මට හිතෙනවා දෙන්න තියෙන හොඳම උත්තරේ මොකද්ද? සොහොන් පුරෝපු එක තමයි කියේ. පඹයන්ගෙන් සොහොන් පිර. ඔයිට වඩා මුකුත් කළාද බලන්න. මේ පොළොවට හැමදාම පස් එකතු කරපු කෙනෙක් නේ. දැන් ওই පඹය පොළොවට වැටුනහම පස් වෙනවා නේද? හැමදාම මේ පොළොවට පස් එකතු කරපු එකට වඩා මුකුත් කරලා නෑ නේද? සංසාර ගමනේ. ඉතින් ඕක කරන්න තව පාරක් උපදින එකට ලැජ්ජ වෙන්න ඕනේ නේද? ලැජ්ජ වෙන්න ඕන නේද? අන්න ඒක තමයි. එහෙම ලැජ්ජ හිතෙන්නේ කාටද දන්නවද? ලැජ්ජ හිතෙන්නේ බන දන්න අයට විතරයි. අනේ මේ කිසි තේරුමක් නැති නිෂ්පල වැඩක් කරන්න අයියෝ මං ආයි උපදිනවද කියලා ලැජ්ජාවටපත් වෙලා නැවත නූපදින තැනට වැඩ හදා ගන්නවා. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව තියෙන කෙනෙකුට විතරයි. ඒ ප්‍රඥාව කිව්වේ පාසල් විෂය අනුබද්ධ ප්‍රඥාව නෙවෙයි. ධර්මානුකූල ප්‍රඥාව. දහම් දැනුම තියෙන කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. දහම් දැනුම තියෙන කෙනාට දකින්න හැම දෙයක් තුලින්ම මේ ප්‍රඥාව වැඩි දියුණු කරගන්න පුළුවන් ක්‍රමය භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. මලක් ගත්තාම මල් වට්ටියක් හදාගත්තාම භාග්‍යතුන් වහන්සේ ළඟට ගෙන්නලා ඒ මල් ටික තැන්පත් කරලා අන්න දැන් මලක් උපමා කරගෙන ජීවිතය දකින්න හැටි දේශනා කරේ නැද්ද උන්වහන්සේ? පුප්පං මිලායාති යතා ඉදංමි කායෝ තථා යාති විනාශ භාවං. මමමයි මේ මල් ටික ගෙනාවේ බුදු පියාණන් වහන්සේ ළඟට. ඒ මල් හරි වර්ණවත් නේද? වන්න. ඒ මල් හරිම සුවඳවත්. ගන්ධ. ඒ මල් පරවීමේ ගුණයෙන් යුක්තයි. ගුණෝපේතං. වන්න ගන්ධ ගුණෝපේතං. දැන් බලන්න. දැන් ඔය කියන වර්ණ සුවඳ ගුණ ඇති මල් කවුද ගෙනාවේ භාග්‍යතුන් වහන්සේ ළඟට? මමමයි ගෙනාවේ. පූජයාමි මුනින්දස්ස. මම මුනීන්ද්‍රයන් වහන්සේට මේ සුවඳ ඇති මල් පූජා කරමි. පූජා කරලා මොකද මම කල්පනා කරන්නේ? මම කල්පනා කරනවා මට උන්වහන්සේ කියපු දේ. මොකද උන්වහන්සේට මල් වලින් කිසිම වැඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේට වැඩක් නැහැ නේ මල් වලින්. එහෙනම් මල් පූජා කරන්නේ ඇයි කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ මං ඉස්සරහාම සපත කරගන්න කියලා කිව්වා. ඒ කියන්නේ බුදුහාමුදුරු ඉස්සරහට මල් ටික අරගෙන ආවේ. බුදුහාමුදුරු ඉස්සරහාම උන්වහන්සේ උගන්වපු පාඩම මම මෙනෙහි කළොත් විතරයි මේ කියන ප්‍රඥාව දියුණු වෙන්නේ, මේ කියන යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේ තමයි කිව්වේ මල පර වෙන්නේ යම්සේද මාත් ඒ විදිහටම පර වෙනවා. මේ කායෝ තථායාති විනාශ භාවං. මල විනාශ වෙලා යනවා, පරවිලා, වියකිලා, මියදිලා විනාශ වෙනවා. මාත් පර වෙලා, වියකිලා, මියදිලා නැති වෙලා යනවා. දැන් බලන්න. මලක් උපමා කරගෙන ජීවිතය දකින්න හැටි උන්වහන්සේ දේශනා කළානේ. මලමිනියක් දැක්කහම මොකද්ද කිව්වේ? අන්න දකින්න කිව්ව මටත් මේ ටික තමයි වෙන්නේ කියලා. මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. අපිට නිතරම ඒ දකින දේවල් වලින් මේ ලෝකයේ සම්පූර්ණ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. අපි හිතමු උදාහරණයකට ඔබ ගොඩක් රස ඇති මොනවා හරි පළතුරු ගෙඩියක් නිකන් හිතමු. අඹ ගෙඩියක්. ඒක ටිකක් ඉදිලා මාදී. ඉදිලා අනිත් අයත් එක්ක එකතු වෙලා කපලා කන්න ඕන කියලා හිතලා කොහෙන් හරි අරන් තිබ්බා, අංගලා තිබ්බා. අමතක වුණා. මතක් වෙලා ගන්නකොට දවස් 5ක් විතර ගිහිල්ලා. දැන් මොකෝ තත්ත්වය? අඹ ගෙඩිය කුණු වෙලා. දැන් ඒ අඹ ගෙඩිය කලින් වර්ණයක් තිබුණ නැද්ද? සිත් ගන්නා සුළු වර්ණයක් තිබුණා. දැන් ඒක දුරු වර්ණ වෙලා. ඒ අඹ ගෙඩියේ සුවඳක් කලින් තිබුණ නැද්ද? තිබුණා. දැන් ඒ අඹ ගෙඩියේ සුවඳ මොන පැත්තටද පෙරලා තියෙන්නේ? ගඳ බවට පරිවර්තනය වෙලා. දැන් ගඳයි නැහැයි තියන් ඉන්න බෑ. මේ දැන් අන්න ඒකේ තියෙන නියම ගුණය ඉස්මතු වෙලා. ගුණය නම් මොකක්ද? කුණු වීමේ ගුණයනේ.
කුණු වීමේ ගුණය. දැන් එතකොට මමම අරන් තියාපු අඹ ගෙඩියට වෙච්ච දේ මම දකිනකොට ඒ යථාර්ථය මගේ ජීවිතයට එකතු කරගන්න බැරි නම් එයා බන දන්නේ නැති කෙනෙක්. පැහැදිලිද කියන්නේ? එයා බන දන්නේ නැති කෙනෙක්. මේ හැම දෙයක්ම ලෝකයේ තියෙන අපි භාවිතා කරන හැම දෙයකම තියෙන ඇත්ත නම් මොකක්ද? පරණ වෙනවා, කබල් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, කුණු වෙනවා, ඕජස් ගලනවා, නැති බංගස්ථාන වෙලා යනවා. එහෙම නොවන මොන හරි තියෙනවද? නැහැ. එහෙනම් අන්න බලන්න එතකොට මේ නිවන ලබන්න තියෙන්නේ කොහෙවත් ගිහිලා අනුන්ගෙන්ද? නෑනේ තමන්ගෙන්නේ තමන් දකින දේ ඉන්නේ බලන දේ ඉන්නේ පේන දේ ඉන්නේ නිවන දකින්න කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි. එහෙනම් හැම තැනම තියෙන්නේ මොකද්ද බැලුවාම? නිවන තියෙන්නේ. හැම තැනම තියෙන්නේ නිවන. ඒ වුණාට තාම බලා ගන්න බැරි උනේත් මොකද්ද? නිවනමයි. බෞද්ධයෝ හොයනවා පණ දාගෙන. හති දාගෙන හොයනවා. මොකද්ද හොයන්නේ? නිවන. බෞද්ධයෝ හොයන්නේ නැති තැන්වලනේ නිවන. ඉතින් ඒකනේ ලැබෙන්නේ නැත්තේ. මේ තමන් ගාවම තමන්ගේ ළඟම නිවන තියාගෙන වෙන තැන්වල අපරාධේ හොයා රස්තියා දුක ගා හිටියා. දන්නේම නෑ මොකද වෙලා තියෙන්නේ. වයසට ගිහිල්ලා. ඒ දන්නේම නෑ මැරිලා ගියොත් එහෙම මොකද්ද වෙන්නේ? නිවන නොලබාම මැරිලා යනවා. අපරාධයක් නෙවෙයිද? අපරාධයක්. ඒ මොකෝ නිවන් ලබන්න පුළුවන් එකම භවයේ නෙමෙයි අපි ඉපදිලා ඉන්නේ. මනුෂ්‍ය භවයෙන්. මනුෂ්‍ය භවයෙන් පිට නිවන් දකින්න බෑනේ. මේ භවයේ මනුෂ්‍ය භවය අපිට අහිමි වෙලා අතහැරිලා ගියොත් මොකෑ වෙන්නේ කියලා බලන්න කල්පනා කළා. හරි අපරාධයක් වෙනවා ඒක. ඒ කාටද සහතික වෙන්න පුළුවන් ලබන සැරේ මිනිස්සෙක් වෙනවා කියලා? සහතික වෙන්න බෑ කිසි කෙනෙකුට. 84000ක් වෙහෙර විහාර හදාපු ධර්මාශෝක රජු ඊළඟ සැරේ මිනිස්සෙක් වුණාද? නෑ. අන්න ඒක තමයි කිව්වේ මේක අවිනිශ්චිතයි කියලා. කෙටි කාලයකට නමුත් ඉතින් සතෙක් වුණානේ නේ ඊළඟ භවයට. ඒක නිසා මේක හරි භයංකාර එකක්. ඊසා තථාගත මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට හිතන්න යමක්. ඒ හිතන්න තියෙන දේ තුල තියෙනවා ජාතස්ස යොබ්බන රසංහි ජරාපණේති. ජාතස්ස යොබ්බන රසංහි ජරාපණේති. ජාතස්ස ඉපදුණු කෙනාගේ යොබ්බන රසං කියන්නේ යෞවන රසය. යෞවනකම, තරුණකම. ඕකටනේ හැමෝම කැමති. නේද? හැමෝම කැමති ඕකට. හැමෝම කැමති ඕකෙම ඉන්න පුළුවන් නම්. මොකේද? යෞවනකමේ, තරුණකමේ ඉන්න පුළුවන් නම් තමයි හැමෝම කැමති. ඒ වුණාට බලන්න මේ කියනවා යොබ්බන රසං ජරාපණේති. යොබ්බන රසයේ හේවත් තරුණකම කියන එක නැති කරනවා. කවුද? ජරාව විසින්. ජරාව කිවි දිරීම. දිරීමනේ. ජරාව කියන්නේ දිරීම. දිරීම කියන්නේ අපි නාකිවීම කියලා කියන්නේ. න හැකිවීමනේ නාකිවීම කියන්නේ. න හැකිවීම. දැන් කොල්ල කාලේ කෙල්ල කාලේ දිව්වා වගේ දුවන්න බෑ. නොහැකි වෙලා නේද? නොහැකිවීම නේ. දැන් කොල්ල කාලේ කෙල්ල කාලේ වගේ පනින්න නොහැකි. එයින් තමයි නාකි කියලා කියන්නේ. ඒක කේන්ති ගන්න වචනයක් ඒක නෑ. කේන්ති යනවා නම් කාට හරි නාකි කිව්වහම එයා බන දන්නේ නැති කෙනෙක්. නොහැකි කියන එක නේ කියන්නේ. නේද? දැන් හයියෙන් යමක් හපන්නත් බෑ ඒ කාලේ වගේ. යොබ්බන කාලේ යෞවන කාලේ අවුෙච්ච ඒවා හපන්න පුළුවන් හයිය තිබුණා. දැන් හැපුවොත් තින් දත් ටික බිම. දැන් නොහැකි වෙලා තියෙනවා. එසා මේ නොහැකිකම නැත්තම් ඒක බණපදේ බණේ කියන්නේ එකට හොඳම වචනේ ජරා කියලා. ජරා නම් දිරීමයි. ජරා නම් දිරීමයි. ඒතර යෞවනකම ඉවර වෙනවා මොකක් හින්දාද? දිරීම පදනම් කරගෙන. ඒකයි ජාතස්ස යොබ්බන රසං ජරාපණේති. ඊළඟට කියනවා රෝගෝ බලං හරති. ඇඟේ ලොකු හයියක් තියෙනවා බලයක්. බලං හරති රෝගෝ. බලය ඔක්කොම ඉවරයි. මොකක් වුණාමද? රෝග වුණාම. ලොකු දෙයක් ඕනේ උණ හැදුනහම. උණ හැදුනහම මොකද කියන්නේ? ඒ මට හිටගෙන නම් ඉන්න බෑ. වාඩි වෙලා ඉන්නත් බෑ සමහර අයට උණ හැදුනා. මොකද්ද කොහොමද ඉන්න වෙන්නේ? හාන්සි වෙලාමයි ඉන්න වෙන්නේ. ඒ තරමට බලය මොකද වෙන්නේ? දුර්වල වෙනවා. ලෙඩ රෝගවල ස්වභාවය ඒක. මේ අතින් අපි ඕන තරම් දකින්නෝනේ දැන් සමහරට බලවත් පිළිකා රෝගයක් හැදිච්ච කෙනෙකුට බලාගෙන ඉඳිද්දී ආගේ සතියෙන් දෙකෙන් මාසෙන් හැමාරෙන් මොකෝ වෙන්නේ? ඇට ගැහිලා යනවා.
ඒ ශක්තිය සම්පූර්ණයෙන් මේ පිළිකා විසින් උරා ගන්නවා. ඒ රෝගය විසින් බලන්න පුජ්‍යලයාගේ බලය ශක්තිය දුර්වල කරලා දාන විදිය. ඒකයි කිව්වේ රෝගෝ බලං හරති මච්චු මකාම ආයුම්. අන්න අපේ ආයුෂත් කාලා දානවා තව එක්කෙනෙක්. ඒ තමයි මරණය. බලය කාලා දැම්ම රෝගය, ආයුෂ කාලා දැම්ම මරණය. මරණය ආපු ගමන් ආයුෂ ටික ඉවරයිනේ. ඒකයි මච්චු මකාම ආයුම් කියලා කිව්වේ. ඒ විතරක් නෙවෙයි භෝගෝ හරන්තිච්ච පරේ. දැන් ඔහම වුණාම ඒ කියන්නේ ආයුෂ ඉවර කළා මරණය ඇවිල්ලා. දැන් මැරුණ කියන්නේ එතකොට. එතකොට මොකද වෙන්නේ? අපිට තිබිච්ච සම්පූර්ණ අපේ භෝග, සල්ලි, මිල මුදල්, ඉඩකඩම් ඒව මොකද වෙන්නේ? භෝගෝ හරන්තිච්ච පරේ. ඒක අනුන්ට අයිති වෙනවා. අනුන් ගන්නවා. දැන් බලන්න ඉන්නකම් කොච්චර භෝග, රත්තරන්, මුතුමැණික්, මේ ඉඩකඩම් මේවා එකතු කරලා තිබ්බත් මොකද වෙන්නේ කියලා දැන් පේනවද? මරණයටපත් වෙච්ච ගමන්ම ඒ කොහොම ටික අනුන්ට අයිති වෙනවා. අපි කියනවා මගේ අයටනේ ගත්තේ. දැන් මගේ අය කවුද? මම කියලා කෙනෙක් නැතිකොට. මගේ අය කවුද? එහෙම කවුරුත් නැහැ. මම නැත්නම් මගේ කියලා කෙනෙක් ඉන්න විදියක් නැහැ. එහෙනම් අනුන් ඉන්නේ. දැන් අනුන්ට තමයි මේක අයිති වෙන්නේ. අනුන්ට අයිති කරලා දෙන්න පුදුමාකාර දුකක් වින්ද නේද? බලන්න කල්පනා කරලා. ඔබට සමහර විට අයිති උනේ නැහැ. ඔබේ දෙමව්පියන්ගේ බොහෝ දෙයක්. ඒ වුණාට ඔබ සෑහෙන්න මහන්සි වෙලා ඔබේ දරුවන්ට යම් දේවල් අයිති කරලා තිබ්බා. මං කියන්නේ මෝඩකමයි කියලා. ඔබ හිතලා කල්පනා කරලා බලන්න. ජීවත් වෙලා ඉන්න තාකල් එකතු කරපු හැම දෙයක්ම මගේ කියලා මං ලං කරගෙන හිටියා. මම මැරිච්ච ගමන් මේ අනුන්ට අයිති වෙනවා. අනුන්ට අයිති වෙනවා. ඒක අම්මා කෙනෙක් මරණයටපත් වුණා. ඒ අම්මගේ මරණයත් එක්ක රෝහලෙන් මල්ශාලාවට ගිහිල්ලා ඒ ගෙදර අම්මව රැක බලාගෙන හිටපු බාල පුතා ඒ ටික ඔක්කොම කරගෙන අම්මගේ දේහය ගෙදරට එනකොට මොකද දන්න දෙලා තිබුණේ? අම්මගේ අල්මාරියේ තිබිච්ච ඔක්කොම රත්තරන් බඩු අතුරු දහම්. ඉතින් ඕක ගන්න පිට කවුරුත් යනවයි නේ. දැන් බලාගෙන ඉඳලා තියෙන්නේ මොකටද? අර බාණ්ඩේ මැරෙනකම් බලන් හිටියා. ඒ කවුරුවත් නෙවෙයි. එතකොට ඒ අම්මාම කුසෙන් බිහි කරපු අයම. අම්මාම කුසෙන් බිහි කරපු. සක් මම මල ගෙදර ගියා ඔය පැවිදි වෙච්ච මුල් යුගයේ. එතකොට ඒ ගෙදර එක දරුවෙක් අඬනවා. එතකොට බාලම දුවණිය අඬන්නේ. රියට අඬනවා. එතකොට ඉතින් මම හිතුවේම ඇත්තටම දුකට මේ අඬන්නේ කියලා. දුකට අඬන්නේ කියලා. ඉතින් පස්සේ මෙතන වෙන ඒවා කසුකුසු. බැරින්නම් මොකට දුකට නෙමෙයි අඬලා තියෙන්නේ. අම්මගේ වටින කරාබු කුට්ටමක් තිබිලා තිබුණා. ඒ කරාබු කුට්ටම ගන්න මෙයා බලාගෙන ඉඳලා තියෙන්නේ. ඒක කොහොම හරි වෙනත් දුවණියක් විසින් ඒ මල්ශාලාවේදී කටයුතු කරන වෙලාවට ඒගොල්ලෝ කියනවනේ. ඒ කිව්වම ඒ වෙනුවට අර බාල දෙකක් මොනවද ඔය කඩේ සාප්පුවේ තියෙන ඉමිටේෂන් නේන් දෙකක් දාලා අර දෙක අරගෙන. ඒකට ඒක ගන්න බලාගෙන හිටිය කෙනාට තමයි මේ ලොකු දුකක් තියෙන්නේ බලනකොට. දැන් අඬලා තියෙන්නේ අම්මා නැති වෙච්ච එකට නෙවෙයි. එයාට කරාබු දෙක අහිමි වෙච්ච එක. බලාපොරොත්තු සුන් වීමයකට කියන්නේ. බලාපොරොත්තු සුන්. මට අයිති වෙන්න මං අයිති කරගන්න හිටපු එක වෙන කෙනෙක් කා කොටා ගත්තා කියලා. ඉතින් මේ මෑතක තවත් අම්මා කෙනෙක් නැති වුණා. ඒ අම්මටත් ගොඩක් ඉඩ කඩන් තියලා දරුවන්ට එහෙම බෙදලා හදලා දුන්නා. ඒ අම්මා නැති වෙනකොට ලක්ෂ කීපයක් ගෙයි තිබිලා ලොකු ගාණක් නෙවෙයි ලක්ෂ 10ට අඩු ගාණක් ගෙයි තිබිලා තියෙනවා. හදිසියෙම රෝගී වෙලා රෝහල් ගත කළා මැරුණා. ගෙදර එනකොට ඒ සල්ලි ටික නෑ. ඉතින් මේ ඔක්කොම කවුරුවත් පිටින් කරන ඒවා නෙවෙයි. කවුරුත් අනුන්ගේ ගෙවල් අත්ති පිටින් ගිහිල්ලා රිංගලව ගන්න යන්නේ. ගන්න ඒ ගෙවල් වලින් ඉන්න අයමයි. ඉතින් ඒ හේරම කරනවා. ඉතින් යන්තම් සන්තම් පාංශකූලේ යන්තම් සන්තම් මතක බණ නේද? යන්තම් සන්තම් තමයි දානි. 3 මාසේ දාන වෙනකොට තමයි කුලල් කා ගන්න. අපිට වැඩියෙන් දුන්නේ නැහැ. කාටත් එක විදියට දුන්නේ. එහෙනම් දානවා නම් හැමෝමත් එක එකම ගානක් දාමු.
නේද? නැත්තම් නිකන් ඉමු මට නම් සල්ලි නැහැ මට නම් ඔච්චරයි තියෙන්නේ ඕන්නම් ඔන්නෝක තියාගෙන කියලා මෙතන සෑහෙන්න වාද ભેද දැන් අවසානයේ. මිනිස්සු බලන්න ගෙනියන දෙයක් මොනවා හරි ඉතුරු කරගත්තද කියලා. කිසිවක් නැහැ. ඒක නිසා භෝග සම්පත් කියන ඒවා එකතු කරගන්න යුතුයකම් ඉටු කිරීම පිණිස යම් පමණක් භාවිතා කරන්න ඉතුරු දේවල් ඔබ යන තැනට යමක් කර ගැනීමට පාවිච්චි කරන්න. දැන් අපි හිතමු අපි අපේ පරපුරේම අවුරුදු 100කට එහා හිටපු කට්ටිය ගැන දන්නවද කියන්නේ? අපේ පරපුරේම අපේ දැන් උදාහරණ කරොත් අපිට අපේ ආච්චි 100 මතකයිනේ. එතකොට ඒ ආච්චිට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියේ නැද්ද? ඒ 100ට ආච්චි කෙනෙක් මේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියේ නැද්ද? අපි දන්නවද ඒගොල්ලෝ ගැන? දැන් ඒගොල්ලෝ ගැන අපි දන්නේ නැහැ කියන්නේ ඒගොල්ලෝ නැහැ කියන එකද? නෑ. එතකොට දැන් ඒගොල්ලෝ ඒකතු කරපුවා ඒගොල්ලෝ ගෙනිච්චේ නෑ කාටවත් අයිති කරලා තියලා ගියානේ. ඊළඟට හිටපු අය ඒකතු කරපුවා ඊළඟ අයට අයිති කරලා ගියා ඒගොල්ලෝ උන් හිටි තැනක්වත් ඊළඟ අය දන්නේ නෑ. ඔබටයි මටයි වෙන්නේත් ඒකමයි. තව අවුරුදු 100ක් ගියාට පස්සේ පරපුරේ ඉන්න ඉස්සරහ කට්ටිය අපි කියලා කට්ටියක් හිටියද කියලාවත් ඒගොල්ලෝ දන්නේ නෑ. ඒ අපි එකතු කරපුවා ඒගොල්ලෝ බොහොම අගේට සන්තෝෂෙන් භුක්ති විඳීවි. පින් ටිකක් දුන්නොත් තමයි වටින්නේ. ඒ ගැන බලාපොරොත්තු තියාගන්න බෑ. ඒක නිසා භෝග සම්පත්තිය භාවිතා කරන්න මොකටද දන්නවද? Tamanට යන තැනට වැඩක් කරගන්න. යුතුයකම කරන්න ඕන. නැත්නම් ඒක හොඳ නෑ ප්‍රශ්න ඇති වෙනවා. යුතුයකම ඉටු කරන්න යුතුයකම ඉටු කිරීමට සියල්ල භාවිතා නොකරන්න. සියල්ල භාවිතා නොකරන්න. ඒ මොකෝ මේ සමාජයේ හරිම අදුරුමිෂ්ඨ සමාජයක් තියෙන්නේ. ඒ සමාජයෙන් අපිට සැලකුම් බලාපොරොත්තු වෙන්න බෑ. මේ ජීවිතයේ පළ දෙන කර්ම කියලා පොතක් ලිව්ව මහාචාර්ය නන්දසින රත්නපාල කියලා මේ මහත්තයේ පරිශන ග්‍රන්ථයක්. ඒ කිව්ව එක පුතෙක් කසාද බැඳා අම්මා තනියෙන් ඉන්නේ ගෙදර තාත්තත් නැති වෙච්ච නිසා බොහොම ටික දවසකදී ලේලි නැන්දම්ම අතර ප්‍රශ්න ඇත්තටම නැන්දම්මගේ ගැටලුවක් නෑ ලේලිගෙන් විශාල ගැටලුවක් ඒ තත්ත්වයේ ගොඩක්ම ඉස්මතු වෙලා නරක විදියටම බයින්න ගත්තා අන්තිමට කිව්වා මේ නාකි ගෑණි ඉන්නකම් මට මේ ගෙදර ඉන්න බෑ මම යනවා යන්න කියලා. ඒ පුතාටත් කරන්නම දෙයක් නැති වුණා අවසානයේ. මුලදී අම්මට ආදරේ ඒ දැන් මේ ප්‍රශ්නත් එක්ක විශාල ප්‍රශ්නයක්. ඊට පස්සේ ඉතින් කිව්ව එහෙනම් මේ අර මීරන් වලවල් කපාපු පළාතක් තියෙනවා අම්මා ගිහින් බොරු වලකවත් දාමුද කියලා. ලේලි එක පයින් කැමති වුණා. යන් ගමනක් යන්න කිරිවල නෑ ගෙදරක යන්න කියලා අම්මට කතා කරා. අම්මකෝ අනේ ඉතින් මට මොන නෑ ගෙවල්ද මේ නහින දෙහින කාලේ උඹලා ගිහින් වරෙලා දරුවනේ කිව්ව නෑ අම්මත් යන් කියලා කොහොම හරි අරන් ගියා. බොරු වලක් හදලා තියලා අම්මව ඒකට වැටෙන්න සැලැස්සුවා. ඉතින් එතනින් එහාට වෙච්ච ටික තියෙන මේ පොත අරගෙන කියව ගන්න. මේ ජීවිතේ පළ දෙන කර්ම ඊට පස්සේ දෙන්නට ඒව පළ දෙනවා. ඊට පස්සේ ඉතින් ඒ බණ කතාවක් නෙවෙයි. හැබැයි බණ කතාවක් තමයි. ඒ බණ කතා කියලා අපි හිතන් හිටියේ අතීත සිදුවීම් ජාතක පොතෙන් අරන් කියන ටිකනේ නේ. ඒ ඉතින් ඔය කතාව තව කලක් ගියාට පස්සේ බණ කතාවක් තමයි ඉතින්. ඒ සත්‍ය සිද්ධියක්. එහෙම් පිටින් සත්‍ය සිද්ධියක්. ඒ තරම් අධර්මිෂ්ඨ සමාජයක අපි ජීවත් වෙන්නේ. අන්න ඒකයි මං කිව්වේ. භෝග සම්පත් දහඩිය මාංශයෙන් හම්බ කරගත්තා නම් Tamanගේ යන තැනට යමක් භාවිතා කරන්න කියන එකයි කියන්නේ. දැන් අපි කිව්වා එතකොට අපේ යෞවනකම විනාශ කළා වයසට යෑම තුලින්, අපේ බලය නැති කළා ලෙඩ රෝග වලටපත් වීම තුලින්, ඊට පස්සේ අපේ ආයුෂ නැති කළා මරණයටපත් වීම තුලින්, ඊට පස්සේ අපේ භෝග සම්පත්තිය ටික අනුන් විසින් මං කොල්ලා කෑවා. දැන් ඉතුරුනේ මල කඳ විතරයි නේද? අන්න ඒක තමයි මේ කිව්වේ තනුමග්ගී කාමං කිව්වා. ඒ කියන්නේ මල කඳත් ගිනි දැම්මට පස්සේ ඉවර වෙනවා. මං සම්බන්ධ සියල්ල දැන් එතනින් ඉවරයි. හැබැයි මට මොනවද දන්නවද වැදගත් වෙන්නේ? ඒ තමයි ධම්මංව බෝ ඉහ කතං අනුගාමි මේකං. මේ සේරම දාලා යන මට අනුගාමි මේකං. මගේ පස්සෙන් අනුගාමික පුණ්‍ය නිධානයක් වශයෙන් ඉන්නේ මං කරගත්ත රැකපු යම් ධර්මයක් තියෙනවා නම් සීලයක් තියෙනවා නම් ප්‍රතිපදාවක් තියෙනවා නම් ගුණ ධර්මයක් තියෙනවා නම් ඒක විතරයි මට සසරේ පිහිට පිනිස පවතින්නේ කියලා දක්වලා තියෙනවා. ඒක නිසා තීරණය ගනිමේ අයිතිය පිනැති ඔබ සතුයි. ඔබට ඒ අයිතියට ඉඩ සලසමින් ධර්මානුශාසනාව නිමා කරන්නේ පුණ්‍යානුමෝදනාවට අවධානය යොමු කරමින් මේ උතුම් ධර්මානුශාසනාව සිදු කරමින්
ධර්ම දානමය ආනිසංස හිමි කර ගන්නට වාසනා උදාපත් කරගත්තා. ගාල්ල හිරියමල් කුඹුර ලිංවල හේන පදිංචි එන්නේ සුමන සිරිපියතුමා ඒ සලිලා මෑණියන් විදුර ප්‍රියන්ත ඒ වගේම ටිකිරිමලි කුමාරි චතුරිකා සෙව්වන්දි සහ සමීර සහ ප්‍රියන්ත මේ කියන පවුලේ ඥාතිවරු ප්‍රධානම අරමුණු වශයෙන් තැබුවේ ගාල්ල හිරියමල් කුඹුර ලිංවල හේන පදිංචිව සිට එන්.එච්. පැතුම් බුද්ධික පුතුණුවන් වසර 21ක් ආයු වළඳා 2021 තුන්වෙනි මාසේ 21 වෙනි දින හදිසි අනතුරකින් අකල් මරණයකට පත් වුණා. එම පුතුණුවන්ට මේ පින් අනුමෝදන් කිරීම එනිසා අපි පළමුවේ කටයුත්ත කරලා ඉමු. කළ මේ උදාාරතර පුණ්‍ය ක්‍රියාවෙන් ලද සියලු ආනිසංස ගුණ බල ශක්තිය පැතුම් බුද්ධික පුතුණුවන්ට අයිති වේවා. සසර ගමනේ කවදාවත් අකල් මරණයකටපත් නොවේවා. කවදාවත් අඩු ආයුෂයකටපත් නොවේවා. නරක රෝගාබාධයකටපත් නොවේවා. සසර සැපවත් කර ගනිත්වා. සැපවත් කරගනු ලබන සසර කෙටි කරගෙන අමා නිවනින් නිවේවා කියලා සාදුනාද පවත්වා. ඒ වගේම සුමනසිරි මහත්මයා නමින් මියගිය අම්මා තාත්තා ඇතුළු ඥාති පිරිස පින් අනුමෝදන් වේවා. බණහපු පින්වන්ත ඔබ කවුරුත් නමින් මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා. අනුමෝදන්ව මේ පින් සසර සැපයටපත් වේවා දුකෙන් අත් මිදේවා නිවනින් නිවේවා කියලා සාදුනාද පවත්වා. මේ සටහන් තබනවා ධර්ම දේශනාවේ සිදු කරන දේශකයන් වහන්සේට දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති පරම පූජනීය මාලිගාවේ ලස්සජි නායක මහිමිපාණන් වහන්සේට දිදුල කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනීය සිළු ලක්වැසි ලෝවැසි හැම දිනාටම සලසා ලැබේවා කියලා ඒ පැතුමද එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වසංගතයෙන් මේ රෝග පීඩා තත්ත්වය මුළු ලෝකෙම ඉතාමත් ඉක්මනින් දුරු වෙලා සියලු ලෝක සත්වයාට යහපත ශාන්තිය සැනසෙල්ල උදාපත් වේවා. මේ දායකත්වයේ දරූ පින්වතුන්ටත් සදහම් ශ්‍රවණය කරපු සෑම සියලු දෙනාටම කාය චිත්ත පීඩාවක් නොවි කායික මානසික සුවය ලැබී මෙලව දීර්ඝායුෂ උදාපත් වේවා. පරලොව සුගතිය උදා වේවා. මියගිය ඥාතීන්ට අපිට දෙවියන් සහිත ලෝකයාට නිවන් දකින්ට මේ පින්කම පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියන්නේ. එත්තාවතාච යම්හෙහි සංබතං පුඤ්ඤ සංපදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපatti ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සුපින්නතුනි මෙම උතුම් දායකත්ව ධර්ම දේශනය සිදු කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන් වහන්සේට අප මේ ධර්ම ශ්‍රවණය තුළින් රැස් කරගත්තා වූ උතුම් කුසල ශක්තිය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවායයි සාදුනාදයක් දී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේම අද මෙම උතුම් දායකත්ව ධර්ම දේශනයේ සදැහැති දායකත්වයේ දරූ සුපින්නතුන් සියලු දෙනාගේත් ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වැසි ලොවැසි සියලු දෙනාගේත් යහපත් අරමුණු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායයි ප්‍රාර්ථනා කරමින් ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්ම දේශනය මෙතකින් නිමවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.